ෆේෂල් සම සඳහා සත්කාර කිරීමේදී ෆේෂල් සඳහා හිමිවන්නේ විශේෂම ස්ථානයක්. අපි මේ වීඩියෝ එකෙන් බලමු බේසික් ෆේෂල් එකක් සිදු කරගන්නා ආකාරය. මෙන්න මේ ආකාරයකට සූදානම් කරගත් සේවාලාභියෙකුගේ සම පිරිසිදු කිරීම සඳහා පළමුවෙන්ම සම තෙත් කිරීම සිදු කරනවා. මෙහිදී ෆේෂල් එක පළමු පියවර වන්නේ ක්ලෙන්සර් කර ගැනීමයි. එහිදී අප තෝරා ගන්නා සමට ගැළපෙන ක්ලෙන්සර් වර්ගය මෙන්න මේ විදියට තිත් ආකාරයට සම මත ආලේප කරගන්නවා. ඒ සම මත හොඳින් පැතිරෙනසේ ආලේප කරගන්නවා. ඉන්පසු ගෙල උරහිස් ප්‍රදේශ මෙන්න මේ විදියට දෑත් ගෙන යමින් පිරිමැදීම සිදු කරගන්න ඕන. සාමාන්‍යයෙන් ක්ලෙන්සර් එකක් විනාඩි 5ක් පමණ තමයි සිදු කරන්නේ. මේ අනුව මෙන්න මෙවැනි එක පියවරක් 3 වරක් කිරීම සෑහෙනවා විනාඩි 5 සම්පූර්ණ වීමට. ඊළඟට දෙවැනි අවස්ථාව මෙන්න මේ විදියට ෆේස් ලයින් මතින් එහෙම නැත්නම් ජෝ ලයින් එක මතින් දෑත් එක මත එක තබා ගෙන යාමින් පිරිමැදීම සිදු කරනවා. දෑත් වියලෙනවා නම් තෙත් කර ගැනීම අවශ්‍යයි. ඒ සඳහා එක් අතක් මුහුණ මත තබාගෙන තමයි තෙත් කිරීම සිදු කරන්නේ. මේ මුඛය දෙපස පිරිසිදු කිරීම. ඊළඟට ගෙල නිකට කටකොන් නාසයේ කොන් නාසය යන ප්‍රදේශ පිරිසිදු කිරීමයි මේ පෙනෙන්නට තිබෙන්නේ. ඊළඟට ඇස් වටා සම පිරිසුදු කර ගැනීම සඳහා වෙදගිල්ල ආධාරයෙන් අටේ ඉලක්කමක ආකාරයට මෙන්න මේ විදියට රැගෙන යාම සිදු කරනවා. වෙදගිල්ල තමයි අපි දැස් පිරිමැදීමේදී සහ සම්බාහනය කිරීමේදී යොදාගන්නේ. ඒ මොකද කිව්වොත් අපේ අතේ ඇඟිලිවල අඩුම පීඩනයක් යෙදිය හැකි ඇඟිල්ල වශයෙන් වෙදගිල්ල හඳුන්වන්න පුළුවන්. දැන් දෙවැනි ආකාරයට දැස් පිරිසිදු කර ගැනීම සඳහා වෙදගිල්ල ඇහි බැම මත මෙන්න මේ විදියට රවුම් ආකාරයට ගෙන යාම සිදු කරනවා. ඊළඟට නළල. නළල ප්‍රදේශයේ එක් පැත්තකින් පටන්ගෙන අනෙක් පැත්තට මහපට කිල්ල, දබර කිල්ල, මැද කිල්ල ආධාරයෙන් මෙන්න මේ විදියට පිරිමැදමින් ගෙන යාම සිදු කරනවා. කම් පෙති පිරිසිදු කර ගැනීමත් වැදගත්. ඊළඟට
මේ පිරිසිදු කරගත් සම තෙත ස්පොන්ජ් මගින් පිසදාගෙන ක්ලෙන්සර් ඉවත් කරගන්න ඕන. ඒ සිදු කරන්නේ මුහුණේ මධ්‍ය රේඛාවේ සිට දෙපසට. ඊළඟට මේ පිරිසිදු කරගත් මුහුණ මත ස්ක්‍රබ් ආලේප කිරීම සිදු කිරීමයි මේ පෙනෙන්නේ. අපි දන්නවා මැරුණු සම ඉවත් කිරීමට එහෙම නැත්නම් එක්ස්ෆොලියේට් කිරීමට අප ස්ක්‍රබ් කිරීම සිදු කරනු ලබනවා. මෙය විනාඩි 3 සිට 5ක් පමණ වේලාවක් සිදු කළ යුතුය. දැන් ස්ක්‍රබ් ඉවත් කර ගැනීම. ඊළඟට ස්ටීම් කිරීම. පුළුන් මගින් දැස් වසා මෙන්න මේ ආකාරයට විනාඩි 5ක් පමණ ස්ටීම් කර ගැනීම සිදු කරනවා. අපි දන්නවා ස්ටීම් කිරීමේදී සමේ සිදුරු පෝරස් විවෘත වෙනවා. ඉන් පස්සේ අපට පුළුවන් එක්ස්ට්‍රැක්ට් කිරීම සිදු කරගන්න. මේ පෙනෙන්නේ එක්ස්ට්‍රැක්ට් කිරීම. මේදී වයිට් හෙඩ් සහ බ්ලැක් හෙඩ් ඉවත් කර ගැනීම සිදු කරනු ලබනවා. එක්ස්ට්‍රැක්ටරය සම මත ගෙන යාමේදී සමට හානි නොවනසේ පරිස්සමින් සිදු කළ යුතුයි. සාමාන්‍ය සමක නාසය සහ නිකට මත තමයි සුදු ලබ දකින්නට ලැබෙන්නේ. දැන් ටෝන කිරීම සිදු කරනු ලබනවා. සාමාන්‍යයෙන් ෆේෂියල් එකකදී හැම පියවරක් අවසානයේදීම ටෝන කිරීම සිදු කර ගැනීම කළ යුතුයි. ටෝන මගින් සමේ සිදුරු වසා දැමීම, අතිරික්ත ක්‍රීම් ඉවත් කිරීම, pH අගය බැලන්ස් කිරීම වැනි වැදගත් කාර්යයන් කිහිපයක් සිදු කරනවා. ඊළඟට සම්බාහනය සඳහා ක්‍රීම් ආලේප කර ගැනීම. සම්බාහන ක්‍රීම් ආලේප කර ගැනීමයි මේ පෙනෙන්නට තිබෙන්නේ. දැන් එම ක්‍රීම් හොඳින් සම මත පැතිරීමට ඉඩ හරිනවා. මේ පළමු පියවර. උරහිස් හා ගෙල ප්‍රදේශ ආවරණය වන පරිදි අපි අර ක්ලෙන්සර් කළ විදියටම දෑත් ගෙන යමින් සම්බාහනය සිදු කරනවා. දැන් ඊළඟට දෙවැනි අවස්ථාව සිදු කිරීම සඳහා දෑතේ දබර ඇඟිලි කෙලේ මුල් ප්‍රදේශයේ ඇති
නිල ස්ථාන මත මෙන්න මේ විදියට තප්පර කීපයක් තෙරපනවා. ඉන්පසු දෑත් එකිනෙක මත පටලවා ගෙලේ සිට නළල දෙසට මෙන්න මේ ආකාරයෙන් මසාජ් කිරීම සිදු කරනු ලබනවා. දැන් ඊළඟ පියවර ෆේස් ලයින්. නිකට මත රූපයේ මේ පෙනෙන පරිදි දෑත් තබා මෙන්න මේ ආකාරයට දෙපසට කන දෙසට අදිමින් සම්බාහනය සිදු කරනු ලබනවා. මුහුණේ පේශි සැකැස්ම පිළිබඳ අවබෝධයක් ශිල්පියාට තිබිය යුතුයි. නැතහොත් එල්ලා වැටීම, රැලි වැටීම වැනි අහිතකර බලපෑම් වැරදි සම්බාහනය තුළින් සිදුවිය හැකියි. දැන් නිකට, කට කොන් සහ ලාෆ් ලයින් සම්බාහනය සිදු කිරීමයි මේ පෙනෙන්නේ. මෙන්න මේ ලාෆ් ලයින් මතින් ඇඟිලි මේ ආකාරයට ඉහළට ගෙන යාම සිදු කරන්න ඕන. අප වයසට යන විට ඉක්මනින්ම පෙනෙන්නේ ලාෆ් ලයින් මත ඇතිවන රැලි වැටීමයි. මෙය සිනහ රේඛාව ලෙසත් හඳුන්වනවා. දැන් ඊළඟ පියවර ලෙස කම්බුල් ප්‍රදේශය මෙන්න මේ විදියට දෑත් ගෙන යමින් සම්බාහනය සිදු කරනු ලබනවා. කම්බුලේ ඉහළ ප්‍රදේශවල පේශි මෙන්න මේ විදියට ඉහළට සම්බාහනය වන පරිදි තමයි මෙම සම්බාහනය සිදු කරන්නේ. ඇත්තටම මෙන්න මේ ක්‍රමවලදී අපි යොදාගන්නේ එෆ්ලරාජ් කියන සම්බාහන ක්‍රමය. අප දන්නවා එෆ්ලරාජ්, ප්‍රිසාජ්, ටැපෝට්මන්, ෆ්‍රික්ෂන්, වයිබ්‍රේට් කියලා සම්බාහන වර්ග කීපයක් අපි සම්බාහනය සඳහා යොදා ගන්නවා. එෆ්ලරාජ් කියලා කියන්නේ මෙන්න මේ පිරිමැදීම සිදු කරන ආකාරයට කරන සම්බාහනයයි. දැන් ඊළඟට දෑස් සම්බාහනය. ඇස් වටා වෙදගිල්ල භාවිතා කරමින් පළමුවෙන්ම දෑස් දෙපස මෙන්න මේ විදියට නිල ස්ථානයේ මදක් තෙරපලා අර ක්ලෙන්ස පියවරේ වගේම අටේ ඉලක්කම ආකාරයට ඇඟිල්ල ගෙන යාම සිදු කරනවා. බිඳගිල්ල තමයි අපි දෑත් සම්බාහනයේදී යොදාගන්නේ. මොකද ඇස් වටා සම තමයි අපේ මුහුණ මත තියෙන සිනිඳුම සම ඇති ප්‍රදේශය. දැන් ඊළඟට අනික් පැත්ත.
ඊළඟට දෙවැනි පියවර සිදු කිරීමට දැස් සම්බාහනයේ දෙවැනි පියවර සිදු කිරීමට නාසයේ මුල මෙන්න මේ විදියට තෙරපලා රවුම් ආකාරයට වෙදගිලි ගෙන යාම සිදු කරනු ලබනවා. මේ තිබෙන පියවර දැන් ඊළඟට lower eye counter line මෙන්න මෙම ප්‍රදේශය මහපටගිල්ල සහ පෙදගිල්ල ආධාරයෙන් සම්බාහනය කිරීමයි මේ සිදු කරන්නේ. දැන් ඊළඟ පියවර ඇහි බැම මුල සිට අගට වෙදගිල්ල මගින් සම්බාහනය කිරීම. මේ ආකාරයට රවුමට සම්බාහනය කිරීම සිදු කරන්න ඕන. සාමාන්‍යයෙන් අපි සම්බාහනය කිරීමේදී එක පියවරක් වාර 5කට වැඩියෙන් සම්බාහනය කිරීම සිදු කරනවා. දැන් අපි දැස් සම්බාහනය අවසానයි. ඊළඟට third stroke අපි දැන් පළමු stroke එක සහ දෙවන stroke එක අවසానයි. දැන් මේ නළල සම්බාහනය තමයි ආරම්භ කිරීමට මේ ලෑස්ති වෙන්නේ. මෙන්න මේ ආකාරයට එක් අතක දබරගිල්ල සහ මැදගිල්ල අතරින් අනෙක් අතේ දබරගිල්ල සහ මැදගිල්ල මේ විදියට රවුමට ගෙන යමින් පළමු සම්බාහන පියවර සිදු කරනවා. දැන් ඊළඟ පියවර සඳහා මෙන්න මේ විදියට දබරගිල්ල සහ අනෙක් අතේ දබරගිල්ල මගින් මේ විදියට ගස්සමින් එක් කොනක සිට අනෙක් කොනකට ගෙන යාම සිදු කරනවා.
ඊළඟ පියවර නළලේ මධ්‍ය රේඛාව, ඒ කියන්නේ මුහුණේ මධ්‍ය රේඛාවේ සිට දෙපසට මෙන්න මේ විදියට දෑත් ගෙන යාම සිදු කරනු ලබනවා. මෙම සම්බාහන පියවර අවසානයේදී මෙන්න මෙහෙම කන දෙපස කන පිටුපස ඇති නිලස්ථානය මදක් තෙරපාගෙන සිටීම සිදු කරනු ලබනවා. මේ තියෙන ඊට පියවර සඳහා එෆ්ලරාජ් ක්‍රම යොදාගත් බව ඊළඟට අපි යොදා ගන්නවා ටැපෝට්මන් කියන සම්බාහන ක්‍රමය. මෙන්න මේ විදියට ඇඟිලි වලින් සම මත තට්ටු කිරීම සිදු කරනවා. ඒ කියන්නේ ටැප් කිරීම සිදු කරනු ලබනවා. මේ සාමාන්‍යයෙන් විනාඩියක් පමණ සිදු කිරීම සෑහෙනවා. මේ මගින් රුධිර සංසරණය ක්‍රමවත් වීම, පේශි රිලැක්ස් කිරීම සිදු කරනු ලබනවා. දැන් ඊළඟට පෙට්‍රිසාජ් කියන සම්බාහන ක්‍රමය දෑත් මිට මොලවලා මේ තව ආකාරයකින් හඳුන්වනවා නීඩ්ලින් කියලා. ඒ කියන්නේ මැටි අනන ආකාරයෙන් දෑත් රැගෙන යාම කියන අදහස. මෙන්න මේ ආකාරයෙන් පහළ සිට ඉහළට සම්බාහනය සිදු කරනු ලබනවා. දැන් ඊළඟට 6 ස්ට්‍රෝක් දෑත් එකිනෙක අතුල්වා උෂ්ණත්වය උත්පාදනය කර සේවාලාභයාගේ කියන්නේ ක්ලයන්ට්ගේ සම මත තැබීමයි සිදු කරන්නේ. මෙම අවස්ථාව ෆ්‍රික්ෂන් ලෙස හඳුන්වනවා. දෑත් එකිනෙක අතුල්ලා ඇති කර ගන්නා ඝර්ෂණය මගින් උත්පාදනය වන උණුසුම මෙන්න මේ ආකාරයට ක්ලයන්ට්ගේ සමට ලබා දීම සිදු කරනු ලබනවා.
මේ මගින් රුධිර සංසරණය ක්‍රමවත් වීමට, රුධිර ගමනාගමනය හොඳින් සිදුවීමට උදව් කරනවා. ඊළඟට අපි අර මුලින් සිදු කරා වගේම ගෙලී මධ්‍ය රේඛාව දෙපස ඇති නිල ස්ථාන මෙන්න මේ විදිහට මදක් තද කර පහළ සිට ඉහළට මේ විදිහට දෑත් ගෙන යමින් සම්බාහනය සිදු කරනු ලබනවා. මේ වාර 3ක් පමණ සිදු කරනු ලබනවා. දැන් අතිරික්ත සම්බාහන ක්‍රීම්. මද උණුසුම් ජලයේ පෙඟ වූ ස්පොන්ජ් මගින් ඉවත් කරගෙන මෙන්න මේ විදිහට ටෝන ආලේප කර ගැනීම සිදු කරනු ලබනවා. ඊළඟට පැක් එක යෙදීමටයි මේ සූදානම් වන්නේ. සූදානම් කරගත් පැක් සම මත සමාකාරව ආලේප කිරීම සිදු කරනු ලබනවා. ගෙල උරහිස් ඉහළ ප්‍රදේශය මුහුණ ඇස් වටා සම හැර මුහුණ මත ආලේප කිරීම සිදු කරනු ලබනවා. දැන් දැස් iPad වලින් මේ විදිහට ආවරණය කළා විනාඩි 20ක් තිබෙන්නට හරිනවා. දැන් කාලය සම්පූර්ණ වුණාට පසු පැක් ඉවත් කිරීම සඳහා පළමුවෙන්ම තෙත ස්පොන්ජ් මගින් පැක් එක මෙන්න මේ විදිහට තෙත් කර ගැනීම සිදු කරගෙන තමයි ඉවත් කිරීම සිදු කරන්නේ. මුහුණේ මධ්‍ය රේඛාවේ සිට පිටතට පිස දැමීම සිදු කරනු ලබනවා. පැක් ඉවත් කිරීමේදී හොඳින් පැක් ඉවත් කර ගැනීමට වග බලා ගන්න ඕන. ඊළඟට නැවතත් ටෝන කිරීම සිදු කරනු ලබනවා. ඊළඟට මේ අවසන් අවස්ථාව වශයෙන් high frequency ඇල්ලීම සිදු කරනු ලබනවා. මේදී ගෝස් කෑල්ලක් සම මත එලා අවශ්‍ය ප්‍රමාණයට සකසාගත් ධාරාව මෙන්න මේ ආකාරයට සම මත ගෙන යාම සිදු කරනු ලබනවා. මෙහිදී මම රතු ධාරාව තෝරාගෙන තිබෙනවා. මේ සේවාලාභියාගේ සම සාමාන්‍ය සමක් නිසා මේ මගින් රුධිර සංසරණය ක්‍රමවත් කිරීම, ඒ වගේම ඇන්ටි ඒජින් ඉෆෙක්ට් එකක් රෙඩ් ලයිට් එකේ තියෙනවා. වයසට යෑම පාලනය කිරීමේ හැකියාවක්, ලප කැලල් දුරු කිරීමේ හැකියාවක්. මෙන්න මේ නිසා මම රතු ධාරාව තෝරාගෙන තියෙනවා මේ අවස්ථාවේදී. මේ තවත් ඉලෙක්ට්‍රෝඩයක් මේ මගින් ඇස් වටා සම, නාසය දෙපස, කට වටා ධාරාව ලබා දීම පහසු කරනවා. අපි සාමාන්‍ය සමක් සඳහා විනාඩි 3ක් පමණ high frequency ලබා දෙනවා. මේ අවසන් කරගත් ෆේෂල් එකේ අවසාන අවස්ථාව වශයෙන්
සන් ක්‍රීම් ආලේප කිරීම සිදු කරනු ලබනවා. දහවල් කාලයේදී අනිවාර්යෙන්ම සන් ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න ඕන. සවස් කාලයේදී නම් මොයිස්චරයිසර් පමණක් ආලේප කිරීම සෑහෙනවා. දැන් අපි ෆේෂියල් එක සිදු කරගෙන අවසానයි. ඊළඟට අපි ක්ලයන්ට් අවශ්‍ය උපදෙස් පසු සත්කාර සඳහා උපදෙස් ලබා දීම සිදු කළ යුතුයි. මෙහිදී අනිවාර්යෙන්ම හිරු එළියෙන් ප්‍රවේශ සම්වන්න උපදෙස් දෙන්න ඕන. එදින කුඩයක් අවු කණ්ණාඩි පැළඳීමට උපදෙස් ලබා දෙන්න ඕන. ඒ වගේම පැය 12ක් යනතුරු කිසිම බාහිර ආලේපයක් මූණ මත ආලේප නොකිරීමට උපදෙස් ලබා දිය යුතුයි. ජලය හොඳින් පානය කිරීමට උපදෙස් ලබා දිය යුතුයි. ඒ වගේම ඉතා වැදගත් කරුණක් වන්නේ සේවාලාභියෙකු දැනුවත් කළ යුතු නැවත මෙම සත්කාරය සඳහා පැමිණෙන දිනයක් අනිවාර්යෙන්ම අප ලබා දිය යුතුයි. එම කටයුතු සම්පූර්ණ වුවාම තමයි අපේ ෆේෂල් ක්‍රියාකාරකම සම්පූර්ණ වන්නේ. ස්තුතියි.